समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्कदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दुरंगमं एकचरं असरीरं गुहाशयं ये चित्तं संयमिस्सन्ति मोक्कन्ति मार बंधनाति। सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नी भाग्यवत බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් බොහොම සිව්මැලි ධර්මතාවයක් තේරුම් අරගන්න පුළුවන් විදිහට ලෝකයට දේශනා කරලා තියෙන වෙලාවක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පිඟුතුන් සූදානම් වන්නේ පිඟුතුනි ඔබ දන්නවා අපි පහුගිය ධර්ම දේශනාවේදී අභිධර්මයේ පිළිබඳව ඉගැන්වීමට යම් කාරණා සියලුම අභිධර්ම කියන්නේ නෙමෙයි මොකද ඇත්තටම මේක ඉඳගෙන නිකන් මතකයෙන් කියලා දෙනවට වඩා ඒක පොත්පත් පෙරලාගෙන කියලා දෙන්න ඕන විෂයක් විදියට කියලා දෙද්දී නමුත් භාවනාවට උපකාරී වෙන ආකාරයට අභිධර්මයේ යම් යම් කොටස් දැනගෙන හිඳීම අපිට වැදගත්. ඒවා අපිට මේ විදිහට දේශනාවකින් කියලා දෙන්න පුළුවන්. ඊට අනුරූපීව අපි ගිය මාසේ කතා කරන්නට යෙදුන අභිධර්මයේ මූලික පදනම පිළිබඳව පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන සතර පරමාර්ථය. ඒවට පරමාර්ථයයි විවහාර කරන්නේයි. පරමාර්ථ කියලා ඒවට කිව්වේයි. පරමාර්ථය යනුවෙන් ඒවා විස්තර කරේයි. පරම උත්තමෝ අයිපරිතෝ අත්තෝ පරමත්තෝ කියලා දේශනා කළේ ඇයිද කියලා දැක්කුවා. ඒ දැක්වීමෙන් අනතුරුව මා චිත්තය පිළිබඳව වූ යම්කිසි විවරණයක් සිද්ධ කරා. සිත කියලා කියන්නේ මොකක්ද? සිත කියලා කියන්නේ කොහොම එන එකක්ද? කොයි විදිහටද අපිට මේ ලෝකෙ හිතත් එක්ක ගිල උප්පත්තින් ලැබෙන්නේ ආදී වශයෙන් මා යම් යම් සිහිපත් කිරීම කරා. අද මම බලාපොරොත්තු වෙනවා කල්පනා කරනවා පින්වතුන්ට සිත පිළිබඳව තරමක් විස්තර සහිත වර්ණනාවක් විග්‍රහයක් සිද්ධ කරන්නට. මේන් අනතුරුව අපිට පුළුවන් ඊළඟ සතිවලදී මේ මනුෂ්‍යෙක්ට ලැබෙන සෙත් කොයි වගේවද? ලෝභ මූලික සෙත් කියන්නේ මොනවද? ද්වේෂ මූලික සෙත් කියන්නේ මොනවද? මෝහ මූලික සෙත් කියන්නේ මොනවද කියලා අපි මේ සෙත් පිළිබඳව හැමදාම ඉගෙන ගන්න විශේෂයට වඩා පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා අද මේ ගැනීම සිද්ධ කරමු. මේක බොහොම රසවත් හරවත් ඉගෙනීමක් වේවි. අනිවාර්යයෙන්ම ඒ නිසා සටහන් පොතක් සටහන් කොලයක් ළඟ තියාගෙන මේ දේවල් ඉගෙන ගන්න පටන් ගන්න. පින්වත්නි මා පහුගිය මාසයේ කළ ධර්ම දේශනාවේදී සිහිපත් කළ ආකාරයෙන් අපිට මේ ජීවිතයේ උප්පත්තිය ලැබෙන්නේ සිතක් එක්ක. එතකොට සාමාන්‍යයෙන් හැම මිනිස්සෙක්ටම දැන් අපි දන්නවා අපිට අම්මගෙන් තාත්තගෙන් තමයි සාමාන්‍යයෙන් අපිට උප්පත්තිය ලැබෙන්නේ. එන්නේ අපි අම්මගේ කුසෙන් උපදින්නේ. ඒක වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් විද්‍යාත්මකව බැලුවහම තාත්තා කෙනෙක් කියන කෙනාගේ ප්‍රජනන ශෛලයක් අම්මා කෙනෙක්ගේ ඩිම්බ ශෛලයකට එකතු වෙලා එතනින් හැදෙන යුක්තාණුවේ හැදෙන ජීවියෙක් තමයි මේ උපදිනවා කියලා කියන්නේ. මේක භ්‍රූණ අවස්ථාවේ පැවතිලා සති 3කින් පස්සේ නියුරල් ප්ලේට් එක මොලේ වර්ධනය වෙන්න පටන් අරගෙන එහෙම ක්‍රමානුකූලව හැදෙන ජීවියෙක් තමයි අපිට පේන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ කියන යුක්තාණුව සකස් වීමේදී සාමාන්‍ය විද්‍යාව චුට්ටක් හරි 10 වසරේදී හිම් පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා නම් අම්මාගේ ඩිම්බ ශෛලයකුත් නේ තාත්තාගේ ප්‍රජනන ශෛලයකුත් කියන මේ දෙකම එකට එකතු වීම තුල තමයි යුක්තාණුව කියන එක සෑදෙන නිසා යුක්තාණුවට ජීවියෙක් බැහැගන්නේ. ඔන්න ඒ දෙක අපිට තේරෙනවා. එතකොට මේ යුක්තාණුවක් ගත්තට පස්සේ මේ යුක්තාණුවේ තියෙන වර්ණ දේහ 46ක් සාමාන්‍යයෙන් එහෙම දක්වලා තියෙනවා. 23 46ක් තියෙනවා. අම්මගෙන් 23යි තාත්තගෙන් 23යි තමයි මේකට එන්නේ. දැන් මේ තාත්තගෙන් එන 23යි අම්මගෙන් මේ මොකද වර්ණ දේහ කියන්නේ? වර්ණ දේහය ඇතුලේ තියෙනවා පිඟුතුනි මේ සත්‍යයේ ජීවිතය පිළිබඳව ලොකු කතාවක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තාම පිඟුතුලාලේ DNA කියලා එකක් තියෙනවා නේ. ඒ DNA කියන එකට පුළුවන් DNA වලින් බොහෝ තැන්වලදී mRNA කියන අණුව නිපදවනවා. මේක නිකන් මේ විද්‍යාත්මක පැතිකඩයකට පොඩ්ඩක් එක්කයි යනවා සිත ගැන පැහැදිලි කරන්න.
ඒ DNA එකකින් පුළුවන් mRNA එකකින් අණුවක් නිපදවන්න. එතකොට ඒ අණුවෙන් ප්‍රෝටීනයක් නිපදවනවා. ඒ ප්‍රෝටීනිය සත්වයාගේ වෙනස්කම් සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සත්වයාගේ වර්ණය තීරණය වෙන්නේ කොහොමද? සත්වයාගේ වර්ණය අතර මෙලනින් කියන විද්‍යාත්මක පදනම මත තමයි තීරණය වෙන්නේ. මෙලනින් වලට DNA එකේ ප්‍රධාන බලපෑමක් නැහැ. හැබැයි මේ මෙලනින් සංශ්ලේෂණය වෙන්න DNA එක හරහා උපදින mRNA අණුවෙන් උපදින ප්‍රෝටීන් එකක පිට පොඩ්ඩක් ගැඹුරුයි. ප්‍රෝටීන් එකක උපකාරී අවශ්‍යයි මේ මෙලනින් නිසියාකාරව සංශ්ලේෂණය කරන්න. ඒ නිසා වර්ණයටත් අනිවාර්යයෙන්ම මේ DNA කියනව බලපානවා. ඒ DNA ආදී දේවල් තමයි අර වර්ණ දෙහි ඇතුලේ තියෙන්නේ. සත්වයාගේ උස, සත්වයාගේ කොට, ඔගොල්ලෝ සුදුද, උසද, ඔගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් මිනිස්සුද, ප්‍රමුඛ ඥානද, අර කියන්නේ ප්‍රමුඛ ඥාන, මිලින ඥාන එහෙම කියනවනේ. ඔයගලන්ට ප්‍රමුඛ ඥාන දැවිලා තියෙන, නිලින ඥාන දැවිලා තියෙන මේ ඔක්කොම තීරණය වෙන්නේ ඕක ඇතුලේ තියෙන කතන්දර වලින්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් හොඳ අම්මා කෙනෙක්ගේ හොඳ වර්ණ දේහ ටිකකුයි හොඳ තාත්තා කෙනෙක්ගේ හොඳ වර්ණ දේහ ටිකකුයි ඇවිල්ලා හොඳ වර්ණ දේහ 46ක යුක්තාණුවක් හැදුනොත් ඒ යුක්තාණුවෙන් බිහි වෙන සත්වයා ඊටාම උසස් ගණයේ කෙනෙක් කියලා. දැන් එහෙම මතයක් අපේ ලෝකේ තියෙනවා. ඒ ලෝකේ තියෙන මතයට අනුව තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ වෛද්‍යවරයෙක්ගේ සහ වෛද්‍යවරියක්ගේ පුතා වෛද්‍යවරයෙක්. එතකොට අපි ටක් ගාලා ඒකට කියනවා ආයාගේ අම්මයි තාත්තයි දෙන්නම ડોක්ටර්ස්ලා නේ. යාට ඉගෙන ගන්න පුළුවන් එක අහන්න දෙයක්. එහෙම කියනවා. හැබැයි ඔබ දැකලා නැද්ද? ඊටාම දුප්පත් අම්මලගේ දරුවෝ වෛද්‍යවරු වෙනවා. ඒතර ඒ මොකක්ද රහස? ඒ වගේම ඔය ඕනේ තරම් මම මේ වෛද්‍යවරු කියන එක ගන්න එක සාමාන්‍ය වයිට් කොලර් ජොබ් එකක් නිසා. ලෝකේ සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ හොඳයි සම්මත රැකියාව. නේ ඔයම වයිට් කොලර් ජොබ් කියලා තර ඉන්ජිනියර්ස්, පයිලට්, ළඟ ડોක්ටර් කෙනෙක් වෙන එක ඒවා සාමාන්‍යයෙන් එහෙම සුදු ගණේ රැකියාව. දැන් හොඳ වෛද්‍යවරයෙක්ට දාව උපදින්න දරුවා රස්තියාදුකාරයෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒක බැර කරනවා ධම්මගේ තාත්තගේ account එකට. අනේ අම්මයි තාත්තයි ડોක්ටර් කෙනෙක් ඒ නිසා ඔයා රස්තියාදුකාරයෙක් වුණානේ. අපි එහෙම කියන්නේ කවදාවත්. හේතුව අපි කියනවා උඹ අම්මගේ තාත්තගේ නම කන්න එපා. පින්වතුනි ඒ ගතිගුණ ඇටිටියුඩ්ස් කියන වාකල්ප කියනව කොහින්ද ආවේ? අන්න ඒක අපි හොයන්න ඕන තැන. ඒක අපි හොයන්න ඕන තැන. හොඳට තේරුම් ගන්න එක ගෙදර උපදින අක්කයි නංගි වෙනස්. ඒ දෙන්නකින් එක්කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් එක්කෙනෙක්ට ඉගෙන ගන්න බෑ. එක්කෙනෙක්ට කියන දේ තේරෙනවා එක්කෙනෙක්ට ඔටිසම් වෙන්න පුළුවන්. අන්නේ වෙනස් වීම උනේ අම්මගේ වර්ණ දේහ නිසාවත් තාත්තගේ වර්ණ දේහ නිසාවත් නෙමෙයි. සත්‍යක්. මේ රූපයේ යම්කිසි පරිපාලනයකට අම්මගේ තාත්තගේ ලැබෙන මේ පෝෂණය අපිට උපකාරයි. ඒ නිසා සමහර දරුවන්ගේ මූණ අම්මගේ වගේ වෙන්නේ ඒකයි. ඒ වගේ සමහර උපකාරයක් අපිට තියෙනවා. ඒකෙන් තමයි අපේ මූල පදනම සකස් වෙන්නේ. මොකද අපිට උපදින්න ඕන ප්ලැට්ෆෝම් එක සකස් වෙන්නේ එතන. විඥානයක් බැස ගැනීමට අවශ්‍ය කරන දේවල් ටික සකස් වෙලා තියෙන්නේ එතන. දැන් පණුවෙක්ට ඕන තැන්වල උපදින්න බෑ. පණුවෙක්ට උපදින්න පුළුවන් කුණු වෙච්ච තැනක විතරයි. ඒ නිසා යම්කිසි කොලයක් ඕන ගානට කුණු වුණාට පස්සේ එතනට ලැබෙන උප්පත්තියක් සංසේදජ උප්පත්තිය. ඒ වගේ මනුස්ස විඥානයකට බැහැ ගන්න පුළුවන් මේ අම්මගේ තාත්තගේ ලැබෙන එක උප්පත්තියකට විතරයි. ඒක එක්තරා උප්පත්ති ක්‍රමයක්. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. එහෙමනේ. සාමාන්‍ය ජලාබුජ කියලා කියන්නේ අම්මගේ කුසය. ඒ කියන්නේ යම්කිසි මව් කුසකින් උපදින සත්වයන්ට කියනවා ජලාබුජ කියලා කියන්නේ. අර වෝටර් බෑග් එකේ කියලා කියන්නේ අපි යන්නේ වෝටර් බෑග් එක ඇතුළෙන් හැදෙන්නේ අපි. ඒ නිසා ජලාබුජයි. ඒකට එහෙම කියනවා. අණ්ඩජ කියලා කියන්නේ ওই බිත්තර ඇතුලේ. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර ඇතුලේ වගේ උපදින සත්වයන්ට කියනවා අණ්ඩජ සත්වය කියලා. සංසේදජ කියලා කියන්නේ ওই ප්ලැනේරියා කියලා පහුගිය කාලේ ඔය පණුවෙක් ගැනීම කතා කරේ මේ කුණු ගොඩවල් වල අරහෙ මෙහෙ කුණු වෙච්ච තැන්වල උපදින්න පුළුවන් පණුවන්ට කියනවා සංසේදජ කියලා. ඕපපාතික කියලා කියන්නේ ඔය මුකුත් නැතුව නෙළුම් මලකුණත් උපදින්න පුළුවන් ආකාරයේ ඊට විශේෂ උපතක්. හැබැයි සාමාන්‍ය සත්වයක් විදියට අපි ගැන මුලින්ම හොයලා ඉමු. ජලාබුජ සත්‍ය උපදින්නේ අනිවාර්යෙන්ම මව් කුසක නම් ඒ මව් කුසේ හට ගැනීමට යුක්තාණුවක් අවශ්‍යමයි. ඒ යුක්තාණුව සකස් වෙන්නේ අම්මාගේ ඩිම්බ ශෛලියකුත් තාත්තාගේ ප්‍රජනන ශෛලියකුත් එකතු වුණාට පස්සේ. පැහැදිලිද මම මේ කියන්නේ? හොඳයි. ඔන්න සකස් වුණා. බින්වත්නි ඔබ විශ්වාස කරන්න දැන් මෙහෙම සකස් වෙන හැමතැනටම දරුවෝ පහළ වෙන්නේ නැහැ. ඒතන්ට බැහැ ගන්න ඕනි සිතක්. රූපය කියන එකට සත්පුද්ගල භාවයක් පනවන්න බෑනේ. රූපය කියන්නේ සත්වයක් නෙමෙයි. එනයි ඉතින් මේ ගහටත් හපන්න තියෙන්න ඕනේ. මගේ සිත මේ කයෙන් වෙන් වුණොත් මම මලමිනියක් නේ. මම මලකඳක් නේ. එතනින් පස්සේ මේ රූපයෙන් ඇති වැඩක් නැහැනේ. මේ රූපයට වැලියු එකක් එන්නේ හිත බැහැගත්තට පස්සේ. එහෙම විඥානීය බැහැ නොගන්න කිසිම යුක්තාණුවක් අම්මගේ බඩේදී ආපහු ඒක අදිරෝපණය වෙන්නේ නැහැ. කියන්නේ අදිරෝපණය වෙන්න තු සාමාන්‍ය විදිහටම අම්මගේ ඇඟෙන් පිට වෙලා යනවා. හැබැයි
යම් කෙනෙක් දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා දැනගන්නේ කොහොමද? යම් දවසක වෙනත් දවස්වල වගේම බහිශ්‍රාවීය විය යුතු අපද්‍රව්‍ය අම්මගේ ඇඟෙන් එළියට යන්නේ නැත්තම් ඒ යුක්තාණු අධිරෝපණය වෙලා කියලා කියන්නේ ඒ යුක්තාණුවට පණ දෙන්න ජීවයක් බැහැගෙන කියන එක. විඥානයක් බැහැගෙන. ඔන්න ඔය විඥානිය බැහැගන්න කතාව විද්‍යාවට අහුවෙන්නේ නැහැ. ඒක තියෙන්නේ බුදුදහමේ. මහා තණ්හා සංකේ සූත්‍රයේ බලන්න අම්මත් උතුණි භාවයටපත් වෙලා තාත්තා කෙනෙක්ගේ එකතුවකුත් වුණොත් එන්න එතනට අලුත් ජීවයකට බැහැගන්න පුළුවන් කියලා කියනවා. එතනට අලුත් ජීවයක් බැහැගන්නවා. මේ කතාව තියෙන්නේ බුදුදහමේ. මේ කතාව නෑ විද්‍යාවේ. මොකද සිත කියන එක කිසිම දෙයකින් අපිට අන්වීක්ෂයකින් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ක්‍රියාවක්. ක්‍රියාමාත්‍රය හොවෙන්නේ නෑ. මම මතකනේ ඊයේ සතියේ කියලා දුන්නා. ඒක ක්‍රියාමාත්‍රයක්. අරමුණු දැන ගැනීම. විඥානන් ලක්කණේ තිබ්බා. ඒ සිත බැහැගන්නේ සංසාරේ. පින්වතුනි, ඔය සිතේ තමයි තියෙන්නේ අර කොයි අණුව කොයි ප්‍රෝටීනිය නිපදවලා කොයි කලර් එක දෙනවද කියන කොයි සිතත් එක්ක බැඳිලා තියෙන එක. ඒ සිතට අනුරූපීව තමයි අම්මගේ කුස සකස් වෙන්නේ. ඒක තමයි ධර්මතාවය. ඒක කර්ම වලට අනුව තමයි යා ඔටිසම් කෙනෙක් නම් මෙතනින් එන්නේ ඔටිසම් කෙනෙක්. එයා එන්නේ මන්දබුද්ධික කෙනෙක් නම් පූර්ව ජීවිතේ කරගත්තු කර්ම අනුව මෙහෙන් උපදින්නේ මන්දබුද්ධික උප්පත්තියක්. ඒක තමයි හැටි. පැහැදිලිද මම මේ කියන්නේ? එහෙනම් සිත කියන එක අම්මගේ කුසර බැහැ ගන්න අවස්ථාව තමයි ඕක. ඔය යුක්තාණුවේ පිංගුතුනි විඥානයක් හටගන්න පුළුවන්කම තියෙන තාක් විඥානයකට බැහැ ගන්න පුළුවන්. එක විඥානයක් බැසගත්තොත් එක දරුවයි. සමහරක් වෙලාවට අම්මාගෙන් ඉතා කලාතුරකින් සිද්ධ වෙන ඩිම්බ ශෛල දෙකක මෝචනය වීමෙන් නිවුණු බැස ගන්න විඥාන දෙකක් බැසගත්තොත් නිවුණු ඇති වෙන්න පුළුවන්. තවත් විදිහක් තියෙනවා. එකම යුක්තාණුව විකසනය වෙලා විඥාන දෙකකට බැහැ ගන්න පුළුවන් තරම් වර්ධනයක් ඒගොල්ලෝ සෛල තුල ඇති කරගත්තොත් එතකොට අර වර්ණදේය ඒව ඔටෝ වර්ධනය කරගන්නවා. ඒ තමයි විද්‍යාවේ පෙන්නන මේ වගේ හැටි. ඔටෝ වර්ධනය කරගෙන හටගත්තොත් බොහෝ වෙලාවට මගේ පිංගුතුනි සමනියුණු විෂමනියුණු ආදී වශයෙන් වෙනස් වෙන්නේ එතන. හරි. ඒතර ප්‍රශ්නයක් නෑ. 5ක් 6ක් වුණත් දැන් 6ක් විතරම සාමාන්‍යයෙන් තියෙනවානේ. දරුවෝ 4ක් 5ක් හම්බ වෙන්නේ එකපාරක අම්මලාට. හැබැයි ඔය 11ක් විතර වෙනකම්ම මං හිතන්නේ අතීතේ නම් ඔක දක්වලා තිබ්බා කියලා මට මතකයක් තියෙනවා. හරියටම නිශ්චිතව දැන් නම් ඒක ඔළුවේ නැහැ. නමුත් 100ක් විතර ඉතින් කැඩෙන්නේ නැහැ. දරුවෝ 100ක් හම්බුනොත් ඒ අම්මට ආයි ජීවත් වෙන්න වෙන්නේ නැහැනේ. පොළඟෙක් නෙවෙයිනේ, මිනිස්සෙක්නේ. මේ පිඹුරෙක් නෙමෙයිනේ. ඒ නිසා ඔන්න ඔය බැස ගැනීම සිද්ධ වෙන විදිය තමයි විඥානය එන්නේ. පින්වතුනි, ඔන්න ඔය ඇවිල්ලා බැස ගන්න පළවෙනි විඥාණයට කියනවා. පළවෙනි සිතට කියනවා. ඇවිල්ලා භවයකින් ඇවිල්ලා හට ගන්න පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දිසිත කියලා. මොකද්ද කියන්නේ? ප්‍රතිසන්දිසිත. හොඳට මතක තියාගන්න. භවයේ පහළ වෙන පළවෙනි හිතට කියන්නේ ප්‍රතිසන්දිහිත. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිස්යාගේ උපන්දිනය ගණන් ගන්නේ ඔන්න ඔය ප්‍රතිසන්දිහිතේ ඉඳලා. ප්‍රතිසන්දිහිතේ ඉඳලා දැන් සාමාන්‍ය ජීවිතේ මිනිස්සයා බඩින් එළියට ආවමනේ ගණන් ගන්න. එතකොට යා මාස 10ක් ගෙවලා ඉවරයිනේ. හරිද? ඇත්තටම බුදුදහමේ මොකද උපසම්පදා කරන්න පුළුවන් අවුරුදු 20කට වැඩි අය විතරයිනේ. හැබැයි යම් කිසි උපසම්පදා අපේක්ෂකයෙකුට අවුරුදු 19යි මාස 3ක් වගේ වෙලා නම් එයාගේ බඩේ හිටපු මාස 9 දාලා 20 වස්ස පූර්ණයි කියලා හිතලා එයා උපසම්පදා කරනවා. අවුරුදු 19යි මාස 3න් 4න් වුණත් උපසම්පදාව කරන්න පුළුවන්. අම්මගේ බඩේ හිටිය ගාන හරියටම නිශ්චිතවම දන්නවනම්. පැහැදිලිද මම මේ කියන කතාව? එතකොට ඒ නිසා සත්‍යයේ බැහැ ගන්න පළවෙනි හිතට කියන්නේ ප්‍රතිසන්දිහිත කියලා. ඔන්න. ඒ සත්‍ය කාලයක් ජීවත් වෙලා ඒ සත්‍ය මේ ජීවිතේ මැරෙන වෙලාවක් එනවා. මේ ජීවිතේ යාට පහළ වෙනව අන්තිම හිතක්. ඒ අන්තිම හිතට කියන නම චුතිසිත. අන්තිම හිතට කියන්නේ චුතිසිත. පළවෙනි එකට කියන්නේ ප්‍රතිසන්දිහිත. අන්තිම එකට කියන්නේ චුතිසිත. ප්‍රතිසන්දියත් චුතියත් අතර එක හිත දෙකක් නෙමෙයි තියෙන ප්‍රතිසන්දිය ඇති වුණා. ඇති වූ ෂණේම නැති වුණා. මෙමෙ චිත්තක්ෂණ එකයි. සිතක් පවතින්නේ චිත්තක්ෂණ එකයි. සිතක ආයුෂය. චිත්තක්ෂණ එකක් කියලා කියන්නේ ඇහි පිල්ලමක් ගහන වෙලාව කෝටි ලක්ෂයකට බෙදන්න. අසුරක් ගහන වෙලාව කෝටි ලක්ෂයකට බෙදන්න. ලෝකේ පාවිතා කරන අඩුම කාල ඒකකයේ තත්පර ඊටත් වඩා අඩුයි මිලිසෙකන්ඩ්ස් කියන එක. හැබැයි ඊටත් වඩා අඩුයි අසුරක් කියන එක. ඊටත් වඩා අඩුයි ඇහි පිල්ලමක් ගහනවා කියන එක. ඇහි පිල්ලමක් ගහන එක කෝටි ලක්ෂයකට බෙදුවට පස්සේ ඇති වෙන එකට කියනවා පින්තුනි චිත්තක්ෂණයක් කියලා. ඒ චිත්තක්ෂණයේදී ප්‍රතිසන්දිහිතත් නිරුද්ධයි. එහෙම චිත්තක්ෂණයක විතරයි චුති චිත්තයත් පහළ වීම කියන එක සිද්ධ වෙන්නේ. පින්තුනි, ඔන්න ඔය ප්‍රතිසන්දියත් චුතියත් අතර භවය ඇදගෙන යන හිතක් තියෙනවා. හිත පරම්පරාවක් ඇත්තටම. ඒ හිත පරම්පරාවට කියනවා විශේෂ හිතක්.
භවංග සිත පරම්පරාව කියලා. භවංග සිත කියලා කියන්නේ. ඒ භවංග සිත නැවත ඇති වෙවි නැති වෙවි සත්‍යයට මැරෙන්න දෙන්නේ. භවය ඇදගෙන යනවා. භවයට අංගයක්. භවයට අංගයක් නිසා ඒක හිතට කියනවා භව සංගානි භවංග කියලා. ප්‍රතිසන්දිය පහළ වෙලා තේරුම් ගන්න චුතිය සිද්ධ වෙනකන් භවය ඇදගෙන යන භවයට අංගයක් වෙන භවය ඇදගෙන පවත්වන සත්වයට මැරෙන්න දෙන්නතෝ තියාගෙන ඉන්න හිතට කියනවා භවංග හිත. ඒ භවංග හිතේ ආයුෂය චිත්තක්ෂණ එකයි. ඇති වෙවි නැති වෙවි චුතිය දක්වාම සත්‍යය ඇදගෙන යන. ඔන්න මං ಜಾති තුනක් ගැන කියලා දුන්නා. මොනවද? ප්‍රතිසන්දිසිත, භවංගසිත, චුතිසිත. මේ වගේ කෘත්‍ය දැනගන්න ඕනේ. ප්‍රතිසන්දියේ කෘත්‍ය තමයි උප්පත්තිය ලබා දෙන එක. ඇත්තටම මේවා වෙනස් නෑ මේ එකම හිත. ප්‍රතිසන්දිය කිව්වත්, භවංගය කිව්වත්, චුතිය කිව්වත් එකම ආකාරයේ සිත් පරම්පරාවක්. කියන්නේ මේ එකම අරමුණක් අරගෙන පහළ වෙන සිත් ටිකක්. මම පස්සේ මේක වැඩිදුර විස්තර කියලා දෙන්නම්. මේ වෙලාවේ කරන කෘත්‍ය වෙනස්. චුතිසිත සිද්ධ කරන්නේ චුති කෘත්‍ය. මරණ එක. ප්‍රතිසන්දිහිත සිද්ධ කරන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය. භවංගසිත සිද්ධ කරන්නේ භවංග කෘත්‍ය. අන්න ඒ නිසා ඒවට ඒ කෘත්‍යානුරූපීව, කෘත්‍ය වලට අනුරූපීව, කෘත්‍ය වලට අනුකූලව ඒ සිත් වලට නම් දීලා තියෙනවා ප්‍රතිසන්දි, භවංග සහ චුති කියලා. පින්වතුනි මේක සාමාන්‍යයෙන් බණක් අහනවට වඩා පොඩි එෆර්ට් එකක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් අර නිකාම බණක් අහලා සාදු කියලා යනවා වගේ මේක එහෙම යන්න බෑ. මේක පොඩ්ඩක් කන දාන්න ඕනේ. හිත දාන්න ඕනේ. වෙහෙසෙන්න ඕනේ. කියන දේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තොත්, වටහා ගත්තොත්, අවබෝධ කරගත්තොත් අන්න යාට මේ සබ්ජෙක්ට් එක තේරෙන්න පටන් ගන්නවා. මේක හරි රහයි. පේන්නේ නැද්ද මේ කියනකොට තව මේකේ රහ ගොඩක් තියෙනවා. මම මේ දේශනාව විවර වෙද්දි වෙලාව ඇති වුණොත් ඔබට කියලා දෙනවා මොලේ කියන්නේ මොකද්ද? සිත කියන්නේ මොකද්ද? සිත පහළ වෙන්නේ කොයිද? මොලේ නෙමෙයිද හිත තියෙන්නේ? මොලේ නැතුව මිනිහට ජීවත් වෙන්න පුළුවන්ද නැද්ද? මතකයේ තියෙන්නේ මොලේද නැද්ද? මේ ඔක්කොම කියලා දෙනවා. ඔක්කොම කියලා දෙනවා පින්වතුනි. හරියට උමනාවෙන් මේක අහන්නේ. හරි. හොඳයි. ප්‍රතිසන්දි ගැන කතා කරා, භවය ගැන කතා කරා, භවංගසිත ගැන, චුතිචිත්තය ගැන කතා කළා. පින්වතුනි මේ ප්‍රතිසන්දිය අරගෙන එන්නේ අපි වෙනත් භවයක ඉඳලා. කියන්නේ වෙනත් භවයක චුතිය සිද්ධ වෙලා දැන් මේ පැත්තේ චුතිය සිද්ධ වෙනවනේ. මං කියවන්නේ ප්‍රතිසන්දිය භවංග චුතිය කියලා. අපි හිතමුකෝ අංක 1 දී ප්‍රතිසන්දිය ලැබලා 2 3 4 5 6 7 8 9 ජීවත් වෙලා 19 විතර වෙද්දි චුතිය වෙනවා. නිකන් මම මේ නිකන් ලයිෆ් ටයිම් එක අංක 20කට 19කට කැඩුවා. උපදින වෙලාවට අපි කිව්වා 1 කියලා. ජීවත් වෙන වෙලාවල් වලට කිව්වා 2 3 4 5 ඔන්න දැන් 2 3 4 5 බඩ ගන්නවා 6 7 8 9 ඉස්කෝලේ යනවා 10 11 කැම්පස් යනවා 12 13 බඳිනවා 14 15 දරුවෝ හදනවා 16 17 පෙන්ෂන් යනවා 18 දී ඇඳේ 19 මල චුති සමනේ හුම්නේ ජීවිතේ සර්කල් එක කරගෙන 19 දී මැරිලා 20 දෙම උපදිනවා තේරුණේ 19 දී චුති වුණා නම් 20 වෙනි අංකෙදී ආ ප්‍රතිසන්දිය ලබනවා. නැතුව 19 මැරිලා උඩට ගිහිල්ලා අර ඔයගොල්ලෝ හිතන් ඉන්නේ ටිකක් කල් අහසේ පාවි ඉඳලා 25 දී 35 දී 45 දී හොඳ උප්පත්තියක් ලබන්න පුළුවන් තැනකදී එනවා. ඒක වැරදි. ඒකට කියනවා අන්තරාභව සංකල්පය කියලා. අන්තරාභව. ඒ කියන්නේ භව දෙකක් අතර අන්තර භවය. භව දෙකක් අන්තරේ වෙන උප්පත්තියක් ගැන සඳහන් කරනවා. මේක පින්වතුනි මේ අද කීයක ආපු එකක් නෙමෙයි. මේක මේ ඒ කාලේ බුද්ධ කාලේ නම් පැවතගෙන එන එකක්. මේ ප්‍රශ්නේ මුලින්ම මතුවෙන්නේ 3 වෙනි ධර්ම සංගායනාව කාලෙදී. ඒකනේ මොග්ගලී පුත්තිස්ස මහ තෙරුන් වහන්සේ කතාවත්ෝපකරණයේ ලියද්දී අන්තරාභව වාදය කියලා වෙනම වාදයක් ආවා. අභිධර්ම පිටකයේ කතාවත්ෝපකරණයේ න්‍යායන් දිගහැරලා ලියද්දී. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව පින්වතුනි එහෙම අන්තරාභවය කියලා එකක් නැහැ. තේරවාදී දර්ශනයට අනුව. කෙලින්ම මේ පැත්තෙන් චුතිය සිද්ධ වෙද්දී එහා පැත්තෙන් ප්‍රතිසන්දිය ගන්නවා. එතකොට ස්වාමීනි ඔන්න දැන් මිනිස්සුන්ට ප්‍රශ්න. එතකොට ස්වාමීනි අපි 7 දවසේ දාන දෙන්නේ කාටද? ඒගොල්ලෝ පාවි ඉන්නේද? එහෙම පාවි නෑ පින්වතුනි. එන ස්වාමීනි ඔය ගන්ධබ්බ කියලා කියන්නේ ඔය ගන්ධබ්බ කියන වචනය තැන් දෙකක පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම අපිට වැඩියෙන්ම අහුවෙන ඔය ගන්ධබ්බ කියන වචනේ ලස්සන සූත්‍රයක අපි එදිනෙදා කියන චතුබාහනවර පාළියේ තියෙන ආටානාටි කියලා සූත්‍රය. ඔය ආටානාටි සූත්‍රයේ තියෙනවා ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා. එහෙම තියෙනවනේ. ගන්ධබ්බෝ ගන්ධ. දැන් මේ කියන්නේ ගන්ධබ්බෝ කියන්නේ පිරිමි ගන්ධබ්බය. ගන්ධබ්බී කියන්නේ ගැහණු ගන්ධබ්බය. ගන්ධබ්බ පෝතකෝ කියලා කියන්නේ ඒ දෙන්නට දා උපදිච්ච පිරිමි දරුවෝ.
ගන්ධබ්බ පෝතිකා කියලා කියන්නේ දූවරු. ඔන්න ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒතර තව එක්තරා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දක්වලා තියෙනවා ගන්ධබ්බ කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒ ගන්ධබ්බ කියන කොට්ටාසය සුවඳ ආග්‍රහණය කරගෙන ජීවත් වෙනවා කියන. හරිද පිටුතුනි? ඒක සූත්‍රය. ඒ සූත්‍රයේ ගන්ධබ්බයි කියලා කියන්නේ චාතුම් මහා රාජික දිව්‍ය කොට්ටාසයකට. චාතුම් මහා රාජික දිව්‍ය කොට්ටාසයකට තමයි ඒ කියලා කියන්නේ. ඒ දෙවිවරු ගඳ ආග්‍රහණය කරගෙන ඉන්නවා. පැහැදිලිද මම මේ කියන එක පිටුතුනි? ඒක පටලව ගන්න හොඳ නෑ. ඒක පටලව ගන්න හොඳ නෑ මේ අන්තරාභවයට. දැන් මේගොල්ලොත් කියනවා අන්තරාභවයේ තියෙනවා කියන එකක් තමයි ඔය ගන්ධබ්බ කියන කතාව අදිනවා. ඒගොල්ලෝ කියන්නේ අන්තරාභවය කියලා එකක් තියෙනවා. ඒකේ නාමකයක් විතරයි තියෙන්නේ. රූපකය කියලා එකක් නැහැ. කියන්නේ රූපයක් කියලා එකක් නැහැ. තියෙන්නේ නාමයක් විතරයි. හැබැයි ඒගොල්ලෝ සුවඳ ආග්‍රහණය කරගෙන ජීවත් වෙනවා. ඒගොල්ලෝ එක එක්කෙනා හම්බුනාම කතා බහ කරගන්නවා. අර ඒ වගේ කියලා තියෙනවා. පින්තුනි මේ කතාව මෙතනම බොරුයිනේ. එක එක්කෙනාගේ සුවඳ ආග්‍රහණය කරනවා නම් ගාන ප්‍රසාදයක් තියෙනවා. ගාන ප්‍රසාදය කියලා කියන්නේ මේ නහය olfactory bulbs කියලා receptors වගේක් තියෙනවා. අපි කියලා දෙන්නම් පස්සේ මේක. ඒ receptors කියන්නේ රූප කලාපනේ. එතකොට ගන්ධබ්බයට තියෙන්නේ නාමකයක් විතරයි නම් මේ පළවෙනි තර්කය. ගාන ප්‍රසාදයක් කොහොමද තියෙන්න පුළුවන්? ඒගොල්ලෝ කතා කරනවා කියන්නේ සෝත ප්‍රසාදේ තියෙන්න ඕනේ කතා කරන එක ඇහෙන්න. හිත කතා කරනවද උඩදී හම්බ වෙන්නේ? එහෙම නෑ. ඒවා කතා කරන්න කටවල් තියෙන්න ඕනේ, ඇහෙන්න කන් තියෙන්න ඕනේ. එනිසා මතක තියාගන්න එහෙම එකක් නෑ. ඊළඟට තවත් එක කතාවක් ගෙන භූතාව සම්භවේසීවා. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා මෛත්‍රී වඩනකොට භූතාවා සම්භවේසීවා. ඉපදිච්ච සහ ඉපදෙන්නට නියමිත අයට එහෙම කියලා කියනවා. ඉපදෙන සහ ඉපදිච්ච කියලා කියන්නේ භූතා. අපි ඔක්කොම භූතා තමයි. ඒ කියන්නේ අපි ඔක්කොම පාතර භූත වෙලා කියලා අපි කියන්නේ පහළ වෙලා ඉන්නේ ඕල්රෙඩි. අපි ඔක්කොම පහළ වෙච්ච අය. සම්භවේසී කියලා කියන්නේ උපදින්න ඉන්න අය. අන්න මේක ගෙනාව එක තර්කයක්. ඒ උපදින්න අය කියලා කිව්වේ මේ ගන්ධබ්බයන්ට කියලා. වැරදි. උපදින්න අය කියලා කිව්වේ පින්තුනි මව් කුසේ ඉන්නවා. තාම එළියට ඇවිල්ලා නැහැ. භූත වෙලා නැහැ. එළියට ආවනම් භූත. එළියට ආවට පස්සේ කොහොමද භූතය වගේනේ ගොඩක් අය ඉන්නේ. ඒකයි මේ කියලා තියෙන්නේ. එළියට ආවට පස්සේ භූත පාතර භූත වුණා පහළ වුණා. අම්මගේ බඩේ බිත්තරයක් ඇතුලේ ඉන්නව සතෙක්. එයා ඒ වෙලාවේ සම්භවේසී ඉපදීමට නියමිතයි. එයා බිත්තරේ කඩාගෙන එළියට ආවනම් ඒ වෙලාවේ එයා භූතා. එයා එළියට ආවා. ඒ නිසා භූතාවා සම්භවේසීවා කියන එකත් අදාළයි. කතාවත් උපකරණයේම මේගොල්ලෝ ගේන තර්කය තමයි අන්තරා පරිනිබ්බායි කියලා කතාවක් තියෙනවා. අන්තරා පරිනිබ්බායි කියලා. ඒ අන්තරා පරිනිබ්බායි කියලා කිව්ව අන්තරා භවයේ කතාවකට කියලායි දැක්ුවේ. නමුත් අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ වෙන කතාවක්. අවිහ කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මය ආදි වශයෙන් ගියාට පස්සේ වේහප්පල අසඤ්ඤ සත්‍ති අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියලා බ්‍රහ්ම ලෝක 16න් එක බ්‍රහ්ම ලෝකේ තියෙන අවිහකි. මේකේ මහා කල්ප ගාණක් තියෙනවා පිටින් ආයුෂ. මේ මහා කල්ප ආයුෂ වලින් එක්තරා ප්‍රමාණයකට කලින් පිරිනිවෙනවා නම් ගණන් මතක තියාගන්න ඕනේ මම මේකයි කියන්නේ. එතනට කියන අන්තරා පරිනිබ්බායි. ඒ ප්‍රමාණයෙන් පස්සේ පිරිනිවෙනවා නම් එතනට කියන උපහච්ච පරිනිබ්බායි. උත්සාහ කරලා පිරිනිවෙනවා නම් කෝ අසංකාර පරිනිබ්බායි. උත්සාහ නොකර ඉබේ පිරිනිවෙනවා නම් කෝ අසංකාර පරිනිබ්බායි කියලා. මහා කල්ප 500කට මෙයයි අන්තරා පරිනිබ්බායි 500කට එහයි උපහච්ච පරිනිබ්බායි. පැහැදිලිද මම කියන්නේ. මේක තමයි ඔය ගන්ධබ්බ කතාවට පිළිතුරු. ඒ නිසා එහෙම ගන්ධබ්බ කියලා අනිත් එක පිටුතුනි මාරයි. එහෙනම් ඉතින් ඔය කියන ගන්ධබ්බයෝ දැන් ආටානාටිය සූත්‍රයට අනුව ගන්ධබ්බෝවා ගන්ධබ්බයෝ ගන්ධබ්බ පෝතකෝවා ඔය කියන හැටියට ඔය ගන්ධබ්බේ උඩදී කසාද බැඳලා දරුවෝ හදලා පුතාලා දුවලා ගන්ධබ්බ පෝතකෝවා පුතාලා හදලා ගන්ධබ්බ පෝතිකාව දුවලා හදලා ශෝක්නේ අන්තරාභවය කියන්නේ. ඔය කියන ආකාරය. අනිත් එක අන්තරාභවයේ ඉඳලා අපි කැමති උප්පත්තියකට අපිට යන්න පුළුවන් නම් කොයි මිනිස්සයද දුප්පත් ගෙදරක දුප්පත් අම්මෙක්ගේ බරට යන්නේ. එහෙනම් අපි ඔක්කොම බලලා හොඳ දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නවා මැරිලා ජයසිරි මහ බෝධිය ගාවට ගිහලා හොඳ බඩකට රින්ග ගන්න පුළුවන් කියලා. එහෙමනම් පින්වතුනි අපි කවුරුත් රින්ගනවද මේ කන්න බොන්න නැතිගේ කම්මෙක්ගේ බඩකට? කැත රූපයක් තියාගෙන. ජයසිරි මහ බෝධිය ගාවින්ද අපි හොඳ වඳින්න එන හොඳ ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් බඩට රින්ගුවා නම් අතේ පයේ තියෙන කරේ කලේ තියෙන මාළ බේස්ලට් ටික දිහා හරි බලලා අපි හොඳ තැනක නිපදින්න සාමාන්‍ය ගෙදරට කාලා බීලා ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම තැනවලද හැමෝම උපදින්නේ. ඒ නිසා එහෙම බෑ පින්වතුනි. මේක අනාත්මයි. 19 චුතිය වුණා නම් 20 ප්‍රතිසන්දිය ලැබෙනවා මිසක් පාවි ඉන්න කතාවක් නම් නැහැ. එහෙම කතාවක් නැහැ. හැබැයි මෙහෙම කොට්ටාසයක් ඉන්නවා. අපි ඔය පින් දෙනකොට පින් අනුමෝදන් විනිපාතික අසුරය කියලා කොට්ටාසයක් ඉන්නවා. ඔය
පරදත්තූප ජීවී කියන කොට්ටාසයත් එක්තරා විදිහකට ඒකට අයිති කියලා දක්වලා තියෙනවා. ඒගොල්ලෝ තමයි දොළපි දේනි ගන්න කට්ටඩියෝ දෙන. සෝන්ව ගාව ඉන්නේ තුම්මන් හන්දි වල ඉන්නවා කියලා දක්වලා තියෙන්නේ. ඒ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ වගේ සුගති අහේතුක උප්පත්තීන් වලින් උප්පත්තිය ලැබපු මිනිස්සු. එහෙම කොට්ටාසයක් ඉන්න පුළුවන්. විනිපාතික අසුරයෝ කියලා කියනවා. හැබැයි හැම විනිපාතික අසුරයකම හේතුක උප්පත්ති තියෙනයි නෙමෙයි. පියංකර මාතා පුනබ්බුසුක වගේ රහත් භාවයට පත් වෙච්ච ධර්මාවබෝධය කරගත්තු ත්‍රි හේතුක අසුරයොත් ඉන්නවා. විනිපාතික වෙච්ච. ඒ නිසා මතක තියාගන්න ඕනේ ඒ කතා හරියට තේරුම් ගන්න බලන්න මේ අභිධර්මයේ ඇතුලේ කොච්චර විස්තර තියෙනවද කියලා. ඒ කතා ඇතුලේ පිංගුතුණි හරියට තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මතා එකට එකට පැටලෙන්නේ නැති වෙන්න කාරණා. මේ එක තැනකින් අල්ලගෙන එකක් තව තැනකින් අල්ලගෙන තව එකක් තව තැනකින් අල්ලගෙන යන ජීවිතේ තමයි මිනිස්සුන්ට පැටලෙන්නේ. ඒ නිසා මේව ඉගෙන ගද්දි හරියට එක කොනකින් අල්ලගෙන පිළිවෙලට ලස්සනට ඉගෙන ගත්තොත් කවදාවත් අපිට මේ ධර්ම කාරණා පැටලෙන්නේ. දැන් තේරෙනවනේ මේ පැත්තෙන් චුතිය වුණා මේ පැත්තේ ප්‍රතිසන්දිය ගත්තා. මේෙන් චුතිය වෙනකොටම එහෙන් ප්‍රතිසන්දිය ගන්නවා. එහෙන් චුතිය වෙනකොටම අරහෙන් ප්‍රතිසන්දිය ගන්නවා. එහෙම තමයි මේ සත්‍යයේ සංසාර ගමන හැදිලා තියෙන්නේ. මැරෙනවා ඉපදිනවා මැරෙනවා ඉපදිනවා. ඒකයි සසර. ඔන්න ඔහොම උපදිනකොට අපි හිතමුකෝ එක්කෙනෙක් කෙනවා මනුස්ස ජීවිතේට. දැන් උපදින්න පුළුවන් තැන් 4ක් තියෙනවා. එකක් තමයි අපාය ප්‍රතිසන්දිය. අපාය කියලා කියන්නේ සතර අපාය. අපායවල 4ක් තියෙනවා. අවීචය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය. අවීචය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියලා කොටස් 4ක් තියෙනවා. සුගති, කාම සුගති භූමි කියලා 7ක් තියෙනවා. මනුෂ්‍ය ලෝකය, චාතුම් මහරජික දිව්‍ය තලය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි කාම සුගති 7. බ්‍රහ්ම ලෝක පින්වතුනි එක්තරා ආකාරයකට 16ක් තියෙනවා. රූපාවචර වශයෙන් ගැනෙන. අරූපාවචර 4ක් තියෙනවා. අරූපාවචර 4 නම් දන්නවනේ ආකාසානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, විඥානං ඡායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ කියන බ්‍රහ්ම ලෝක. තව බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, අප්‍රමාණ සුභ. මේ ආකාරයෙන් දක්වලා තියෙන සුභකින්න ආදී වශයෙන් දක්වලා වේහප්පල, අසඤ්ඤ සත්‍ය, අවිය, අතප්ප, සුදස්ස යකනිටා කියන අන්තිම බ්‍රහ්ම ලෝක වෙනකම්ම ඒ පහ විශේෂම අවිය, අතප්ප, සුදස්ස යකනිටා කියන පහ අනාගාමීන් උපදින තැන විතරයි. අනිත් දේවල් ධාන භූමි වලට කැඩිලා පළවෙනි ධානයේ ලැබන එක්තරා කොට්ටාසයකටත්, දෙවෙනි ධානයේ ලැබන එක්තරා කොට්ටාසයකටත්, තුන්වෙනි ධානයේ ලැබෙන එක්තරා කොට්ටාසයකටත්, හතරවෙනි ධානයේ සහ පංචම ධානයේ අභිධර්මානුකූලව බලනකොට ලැබෙන ඒ භූමි වල උපදින වශයෙන් දක්වලා තියෙනවා. ඒ තමයි බ්‍රහ්ම ලෝක 16. එතකොට බලන්න කීයද කියලා? අපාය 4යි, කාමසුගති 7යි, ඔක්කොම 11යි, බ්‍රහ්ම ලෝක රූපාවචර 16යි, අරූපාවචර 4යි, එතන 20යි, 20යි 11යි 31යි. මේකට කියනවා 31 භූමි තලය නැත්නම් එක සක්වලක් කියලා. එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වෙන එක කොට්ටාසයකට කියනවා එක සක්වලක් කියලා. ඒ එක සක්වලක් ඇතුලේ තියෙන අපාය 4කුත්, දිව්‍ය ලෝක 6කුත්, මනුෂ්‍ය ලෝකයකුත්, බ්‍රහ්ම ලෝක 20කුත් අතර තමයි අපි මේ සක්වලේ මනුෂ්‍ය තලයේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. එහෙනම් මේ ඔබ අපි පය ගහලා ඉන්න මනුෂ්‍ය තලයට අයිති අපාය 4ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ඔක්කොම 31යි. එක ඉරකින් එක හඳකින් මේ ටික ඔක්කොම ආලෝකමත් වෙනවා. මේ සක්වලට කියන විශේෂ නමක් මංගල චක්කවාල මගුල් සක්වල කියලා. ඇයි? බුදුවරුන් උපදින සක්වල. බුදුවරුන්ගේ ජය භූමිය. බුදුවරුන්ගේ සක්වල. ඉමං චක්කවාලං තපෙත්වා. මේ සක්වල හැරපියලා අඤ්ඤස්මින් චක්කවාලේසු වෙනත් සක්වලක නම් බුද්ධා උපජ්ජන්තේති. බුදු කෙනෙක් උපදිනවා කියලා සුත්තං නැත්තේ. සූත්‍රයක් නැත. මේ සක්වලේ තමයි බුදුවරු පහළ වෙන්නේ. අවිජහිත භූමි තියෙන්නේ මේ සක්වලේ. වජිරාසනේ. ඒ වගේ තැන් බුදුරජාණන් වහන්සේලා අත් නොහරින භූමි ඒවා තියෙන මේ මහා පොළවේ අපිට අදත් ගියොත් බලන්න පුළුවන් නේ. ඉන්දියා පැත්තට ගියොත් බලන්න පුළුවන්. මේ තමයි සාමාන්‍යයෙන් ලෝකවල වල හැටි. පින්තුනි ඒකෙන් අපි උපදලා ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. ඒතර අපි කතා කරමු අපි ගැන. අපිට අනිත්‍යව ගැන කතා කරන්න පුළුවන් ඉස්සරහට. සිත පිළිබඳව විවරණය කරන්නේදී අපි ගැන කතා කරන එක ටිකක් වටිනවා. අපි ගැන කතා කරද්දී මතක තියාගන්න මේ ප්‍රතිසන්දිය ලැබෙනකොට අපේ හිත කෙලින්ම එන්නේ එක තැනකට. ඒ තැනට කියනවා වත්තු ප්‍රසාදය කියලා. මොකද්ද කියන්නේ? වත්තු ප්‍රසාදය. නැත්තම් ඒකට තව නමක් කියනවා හරිනම හදය වත්තු රූපය. එකල් ලියා ගන්න. හදය වත්තු රූපයට තමයි හිත එන්නේ. ඒකට වත්තු රූපය කියලාත් තියෙනවා. හදේ රූපය කියලාත් කියනවා. වත්තු ප්‍රසාදය කියලාත් තියෙනවා. ඔහොම කැමති නමක් පාවිච්චි කරන්න පුළුවන්.
කෙසේ නමුත් හදය රූපය හදේ ප්‍රසාදය වත්තු ප්‍රසාදය කියලා කියන්නේ හදවතට නෙමෙයි හදවත හෘද කෝෂයට නෙමෙයි. හෘද කෝෂය කියන එක ගුහාවක් නේ. ඒ ගුහාවට මේ හදවතට නෙමෙයි කියන්නේ. හදවත ඇතුලේ තියෙන අඩපතක් පමණ වූ පිරිසිදු ලේ ධාතු ඇසුරු කරගෙන තමයි මේ හෘද කෝෂයේ හදේ වත්තුව පිහිටන්නේ. පැහැදිලිද? හදවත කියන එක රවුමක් නම්. ඒ රවුම ඇතුලේ තියෙන පිරිසිදු ලේ දැන් අපි දන්නවා සංස්ථානික මහා ධමනිය තියෙනවා මෙහි. ඒ සංස්ථානික මහා ධමනියෙන් එන පිරිසිදු ලේ පළවෙනියටම පරිභෝග කරන්නේ හදවතනේ. එයා පරිභෝග කරලා තමයි ශරීරයේ සෙසු තැන් වලට බෙදලා දෙන්නේ. ඔන්න ඔය පිරිසිදු අඩපතක් පමණ ලේ ධාතු ඇසුරු කරගෙන තමයි මේ වත්තු ප්‍රසාදය පිහිටන්නේ. පින්වතුනි, උපදින සත්‍යාගේ වත්තු ප්‍රසාදයට උපදීමත් සමගම පහළ වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා පස්සේ කියන්න. ඒ ප්‍රතිසන්දීත බැහැගන්නේ ඔන්නේ ප්‍රසාද රූපය ඇතුලේ. ඊට පස්සේ මේ මිනිස්සයා ටික ටික ලොකු වෙනවනේ. ලොකු වෙනකොට ඔය කියන ප්‍රසාද රූපය ඇතුල් කරගෙන ඒක වහගෙන තමයි හෘද කෝෂය කියන එක නිෂ්පාදනය වෙන්නේ. බැඩිච්ච ශරීරයක් ඇතුලේ වත්තු ප්‍රසාදය කොහෙද තියෙන්නේ කියලා කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්නේ ඒක තියෙන්නේ හෘදය කෝෂය ඇතුලේ තියෙන අඩපතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන පවතින එකක් කියලා. එතකොට ස්වාමීනි මේ මොලේ නෙමෙයිද තියෙන්නේ මොලේ? ඇයි පින්වතුනි? උපදින සත්වයාගේ මොලේ ඇති වෙනවද උපදිනකොටම? පින්වතුල විද්‍යාව දන්නවනේ. මම කියලා දෙන්න ඕනේ නෑනේ. උපදින සත්වයාගේ මොලය ගැන අපි අන්තම් හරි කතා කරනවා නම් කතා කරන්න පුළුවන් සති 3කදීනේ. ඒකත් මොලේ දැන් මොලේ තියෙනවා පූර්ව මොලේ, මැද මොලේ, අපර මොලේ කියලා කොටස් 3. ඔය 3 කතා කරන්නත් බෑ. මේක නිකන් මොලේ සෛල ස්තරයක් විතරයි හැදෙන්නේ. ඒකට කියනවා නියුරල් ප්ලේට් එකක් කියලා. ඒ නියුරල් ප්ලේට් එක විකසනීය වෙලා ගිලා සති 12ක් යද්දි තමයි යන්තම් පූර්ව මොලය, මැද මොලය, අපර මොලය කියන කොටස් 3 වෙන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මොලේ කියන එක කො උපදිනකොට සත්වයට කොහෙද විඥානය පැවතුනේ? ඊළඟට ඔය තව බටහිර විද්‍යාඥයෙක් ගවේෂණයක් කළා තියෙනවා මේ අවසානයේදී පැවතුණු ලෝක යුද්ධයේදී සමහර මිනිස්සු මැරුණාට පස්සේ මොලේ තියලා නැහැ. මහාචාර්ය බෝර් හොයලා බලන්න. කියන මොලේ නැතුවත් මිනිස්සු ජීවත් වෙන්න පුළුවන්කම තියෙන බව ඒ පරීක්ෂණයේදී සනාථ වෙලා තියෙනවා. නමුත් හදවතේ ලේ නැතුව බොහෝ අයට ජීවත් වෙන්න බෑ. ඇයි? හදවතේ ලේවල තමයි විඥානය හටගන්නේ. හදවතට අවශ්‍ය කරන ලේ ටික හරියට පම්පුනේ නැත්නම් ඒක හරියට කරදරයක් නැතුව ආවේ නැත්නම් මිනිස්සු මැරෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ අර බයිපාස් කරන්න නැතුව මිනිස්සු මැරෙන්නේ. මොකද්ද කොහොම වෙලාද මැරෙන්නේ? මොකද වෙන්නේ? මිනිස්සු කාලා ඔන්න එක දැන් දුම් බැටි, මත්ද්‍රව්‍ය, තෙල් ಜಾති, කොලෙස්ටරෝල් වගේ වලට එනකොට මේ හදවතේ රුධිරය ගෙනියන වාහිනී වල තැම්පත් වෙනවා ලිපිඩ. අපි තේරෙන භාෂාවෙන් කියන්නේ අර ලිපිඩ කියලා කියන විද්‍යාවෙන් කියන්නේ. තැම්පත් වුණාම මොකද මේ රුධිර වාහිනිය වැහිලා සම්පූර්ණයෙන් අර හැදෙන ඝන තට්ටුව මෙහෙම රුධිර වාහිනිය වහගන්නකොට ලේ වලට ගමනාගමනය කරන්න බෑ. ඇවිල්ලා රුධිර කැටියක් ඔතන හිර වෙනවා. හරි? ඔන්න රුධිර කැටියක් හිර වුණා. හරියට රුධිර කැටියක් හිර වුණාට පස්සේ සැත්කමක් කරලා ඒ රුධිරය හදවතට නිසි ආකාරයට යන්න පුළුවන් වෙන්න වාහිනියක් එකක් දාලා දෙන්න ඕනේ. එකක් බයිපාස් කියලා කියන්නේ ඒක. එකක් දාලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්ටෙන්ට් එකක් දාන්න ඕනේ. ස්ටෙන්ට් එකක් කියලා කියන්නේ අර අපි කියන්නේ දැලක් දැම්ම කියලා. බයිපාස් එකක් කරනවා ස්ටෙන්ට් එකක් දානවා. ස්ටෙන්ට් එකත් බොහොම හොඳ එකක්. ඒක කරන්නේ කොහොමද? ඒ අදාළ වාහිනියට මෙහෙම බැලුමක් වගේ යවලා ඒ බැලුම ඇදලා ගන්නවා. ස්ක්‍රීන් එකක් වගේ කම්බියක් දැලක් මෙහෙම කළා අර පහත් වෙච්ච ලිපිඩ තද කරගෙන ආපහු උස්සලා දෙනවා ලේ වලට ගමනාගමනයට ඇති වෙන්නේ. ඔකට තමයි ස්ටෙන්ට් එකක් කියන්නේ. දැන් බලන්න ඕක එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඕක හරියට රුධිර කැටියක් හිර වෙලා පළවෙනි එන්ජයින් එකක් කියලා කියනවා. මේ අතට එන පළවෙනි වේදනාව වම් පැත්තේ අතට එන්නේ. ඒකෙදි හරියට තේරුම් අරගෙන බයිපාස් එක කරගන්න ඕනි කාලෙදි කරගත්තේ නැති වුණොත් පපුවේ අමාරුව හැදිලා මැරෙනවා. මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියලා කියනවා. ඒක තමයි ලෙඩේ නම. මරණ පත්‍රික ඔයගොල්ලෝගේ අර තියෙන මරණ සාතිකේ දාන නම MI එකක් කියලා කියන්නේ. සිංහලෙන් ලියලා ඇති. සිංහලෙන් ලියලා තියන්නේ මොකද ලංකාවේ ඒක මරණ සාතිකේ සිංහලෙන් ලියන්න ඕනේ. හේතුව හදවතට අවශ්‍ය කරන රුධිරය සප්ලයි කරන්නේ නැති වෙනකොට ඒක හිර වෙනකොට මේ හાર્ට් එකට විඥාණයට හටගන්න පුළුවන් කමක් නැහැ. විඥාණය පහ වෙනවා. ඒකයි ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ මොලේ හැප්පිලා ටික වෙලාවක් ජීවත් වුණත් හරියට රුධිරය එළියට ගිහිල්ලා තිබ්බොත් දැඩි රුධිර වාහනය නිසා එහෙමයි කියන්නේ මරණ සාහිතිකේ එහෙම ලියනවා. අධික රුධිර වාහනය නිසා මරණයටපත් වුණා. මොකද රුධිරය එළියට යද්දී හදවතට පවතින විදිහක් නැහැ. මොනවා කරත් අපි හිතමුකෝ heart transplantation එකක් කරනවා කියලා. කියන්නේ හදවත් සැත්කමක් කරා කියලා. දැන් මිනිස්සුන්ට එන ප්‍රශ්න. හදවත් සැත්කමක් කරනකොට ගහනවා මැෂින් එකක්. ඒ මැෂින් එකට කියනවා heart lung machine කියලා.
නිකම් මේව තේරුම් දැනගෙන ඉන්න. heart lung machine එක ගැහුවට පස්සේ මේ පැත්තෙන් කාබන් ඩයොක්සයිඩ් එළියට අරගෙන අනිත් පැත්තෙන් ඔක්සිජන් ටික මෙහෙම සප්ලයි කරනකොට රුධිරයට අවශ්‍ය කරන කන්ඩිෂන් සකස් කරාට පස්සේ රුධිරයට අවශ්‍ය කරන ඒ කියන්නේ රුධිරය පවතින අවශ්‍ය කරන කන්ඩිෂන්ස් ටික හේතු ටික සකස් කරාට පස්සේ හදවත ගලවලා එළියට ගන්න පුළුවන්. රුධිරය වැඩ කරනවා. විඥානීය වැසුරු කරගෙන ඒ වෙලාවේ පවතින. මොකද විඥානීය හදවතේ පවතින්නේ නැහැ. දැන් මගේ හදවත ගලවලා ඔබට ගැහුවොත් හදිසියෙ මම මැරෙනවා. ඕගොල්ලන්ට හදවතක් බද්ධ කරන්න ඕනේ වෙනවා. මගේ හදවත බද්ධ කරන ওই පිංගුතුන්ට. ඕගොල්ලෝ ගාවින් දෙගොල්ලන්ට 100 එනවා. එනකොට ධම්මවිජය සාහිණහසෙද නැගිටින්නේ නෑ. මගේ හදවත බද්ධ කරේ සුනීතාට නම් නැගිටින්නේ සුනීතා. බද්ධ කරේ චන්ද්‍රිකාට නම් නැගිටින්නේ චන්ද්‍රිකා. මිසක් ධම්මවිජය සාහිණහස ඔය කයින් නැගිටින්නේ නෑ භූතෙක් වගේ. හරිද? හේතුව හදවත එන්ජින් එක කියන්නේ හවුසින් එක මාරු කරාට එන්ජින් එක එකයි. විඥානීය තමන්ගේ විඥානීය මර මැෂින් එකෙන් පාස් කරනකොට ඒකට පවතින අවශ්‍ය කරන කන්ඩිෂන්ස් ටික සකස් කරලායි පිංගුතුනි ඒක පාස් කිරීම කරන්නේ. දැන් මම දැක්ක මේ පහුගිය දවසක දාලා තිබ්බා මොලේ බද්ධ කරන්නත් යනවා කියලා. කරයි. සංකූලතා වැඩි නිසා ජීවත් වෙන එකක් නම් නැහැ. කරයි. පිංගුතුනි මොලෙන් මේකට සපෝට් එකක් තියෙනවා. ඒක ගැන මම කියලා දෙන්න. මොලෙන් මේකට සපෝට් එකක් තියෙනවා. අපි හරියට දැනගමු හිත මොකද්ද කියලා. එතකොට මොලේ කියනක පස්සේ පහළ වෙන්නේ. නොයෙක් විද්‍යාවෙන් දැන් පින්වතුනි අපිට හරියට හිතේ වේදනාවක් ආවට පස්සේ අපි මේක නේ ඉතින් මගේ මට මේව කල්පනා කරන්න බෑ කියලා පපුවනේ අල්ලගන්නේ. පපුව අල්ලගන්නේ. මොකද විඥානීය පහළවීම කියන එක සිද්ධ වෙන්නේ පින්වතුනි එතන. දැන් ඔය පින්වතුල කල්පනා කරලා බලන්න ප්‍රතිසන්දි ආවා. ආවේ කොහිටද? කොතනටදනේ හෘද කෝෂයේ ඇතුළත තියාගෙන මනුස්සයා ලොකු වීම කියන එක සිද්ධ වෙනවා. දැන් මේ වගේ කාරණා රසක් අපිට ධර්මයේ ඇතුලේ විසඳෙනවනේ. ඒ විසඳෙනකොට ඔන්න දැන් අපි ඉගෙන ගත්ත ටික අමතක කරන්න බෑ. මිනිස්සයා එනවා. එන්නේ කොයිවත් ඉඳලා නෙමෙයි. ඊළඟ භවයේ කලින් භවයේ නම් තමයි මේ භවයට ආවෙන්නේ. පළවෙනි විතර කියන්නේ ප්‍රතිසන්දිය. ඒ ජීවිතයේ අන්තිමකට කියන්නේ චුතිය. භවයේ ඇදගෙන යන කියන්නේ භවංග හිත. ඉතින් මේකත් මතක තියාගන්න. මේවා දැනගත්තා වගේ නෙමෙයි. මේවා හොඳට පැටලිල්ල රහිතව තියාගන්නත් ඕන. එතකොට තමයි කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. එතකොට තමයි මේක හොඳට කොන්ෆිඩන්ට් නැත්නම් ආත්ම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් තැනක් බවට පත් වෙන්නේ. කොන්ෆිඩන්ට්ලි කියලා කියනවා අපිනේ. ඊළඟට ඔන්න ප්‍රතිසන්දියාව එන්නේ කොහෙටද? හදේවත්තු රූපයට. ඒකට තව නම් කියනවා ජීවිත රූපය, වත්තු ප්‍රසාදය, හදේවත්තු නැත්නම් හදේ රූපය මේ ඔක්කොම නම් කියනවා. ඒක තියෙන්නේ කොයිද? පිරිසිදු අඩපතක් පමණ ලේ ධාතු ඇසුරු කරගෙන හෘද කෝෂය ඇතුලේ. මනුෂ්‍යයා ලොකු වෙනකොට හෘද කෝෂය ඇතුලේ තමයි තියෙන්නේ. බයිපාස් කරනකොට මොකද වෙන්නේ? හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකක් කරනකොට මොකද මේ ඔක්කොම අපි දැන් දන්නවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ තව එකක් තියෙනවා. මනුෂ්‍යයාගේ ප්‍රතිසන්දිය ලැබෙනකොටම හිතට විතරක් මේකේ පවතින්න බෑනේ. දැන් මනුෂ්‍ය ලෝකේ හිතට විතරක් පවතින්න බෑ. මොකද මේකේ දට්ටුකාමතා නැත්නම් දැකීමේ කැමැත්ත, ඇහිීමේ කැමැත්ත, විඳීමේ කැමැත්ත නිසා මේකට චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද පහළ වෙනවා. සමහර ලෝක තියෙනවා ඒ ලෝකෙට හිත විතරක් පහළ වුණාම ඇති. හරිද? ඒ හිත විතරක් පහළ වුණාම ඇති රූපයක් ඕනේ නැති ඒවා තියෙනවා අරූප ලෝක. ඒ වගේ ඒ අරූප ලෝකවල රූප නැහැ. පොඩ්ඩක්වත් නැහැ. ඒක මොකද වෙන්නේ? රූප විරාග භාවනා කළා රූපයට තියෙන ආසාව නැතිකම. හිතේ විශේෂ අවස්ථාවක්. එතකොට හිත විතරයි පහළ වෙන්නේ. සමහර වෙලාවට රූපේ විතරක් පහළ වෙනවා, සිත පහළ වෙන්නේ. ඒ මොකද සිත තමයි ඔක්කොම කරන්න කියලා සිතේ චිත්ත විරාගය පිණිස භාවනා කරලා සිත එපා කියලා භාවනා කරාට පස්සේ ගිහිල්ලා රූපේ විතරක් ඇති වෙනවා. මේ මනුෂ්‍ය ලෝකෙට එන අයට එහෙම නෑ. සිතත් එක්ක රූප හට ගන්නවා. එතකොට ඒ හට ගන්න පළවෙනි රූප කොටස දශක වශයෙන් ගත්තාම 30ක් තියෙනවා. රූප වශයෙන් කලාප වශයෙන් ගත්තාම කොටස් 3ක් තියෙනවා. රූප පරම්පරා කලාප. මොනවද? රූප කලාප 3යි. මතක තියාගන්න. කාය දශක, වත්තු දශක, භාව දශක කියන මේ දශක කලාප 3 තමයි පහළ වෙන්නේ. කාය දශකෙන් මේ කයේ ස්වභාවය තීරණය කරන එක. කාය දශකේ. ඊළඟට වත්තු දශකය කියලා කියන්නේ ඔන්න ඔය පඨවි ආපෝ තේජෝ දශකය කියන්නේ 10ට. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක 8යි. ජීවිත රූපයයි. ජීවිත රූපය හදේ රූපය කියන 10 එකතු වුණාට පස්සේ 10 කියලා කියන්නේ. අතනදී කාය රූපයයි කාය දශකයේදී එන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කාය රූපය සහ ජීවිත ඉන්ද්‍රිය රූපය.
කාය ප්‍රසාස ජීවිතින්ද්‍රිය රූප. දැන් උන දෙකයි. භාව රූපය කියලා කියන්නේ සත්වෙක් ඒ ප්‍රතිසන්දිය ගද්දිම එයා ස්ත්‍රීද පුරුෂද කියන එක තීරණය වෙනවා. ඉත්ති භාව හෝ පුරුෂ භාව රූප වශයෙන්. එයා ස්ත්‍රියක් නම් යාට ඒ වෙලාවේ පහළ වෙන ඉත්ති භාව රූප, පුරුෂයෙක් නම් පහළ වෙන පුරුෂ භාව රූප. ඇතැමෙකුට කලාතුරකින් పూర్ව කර්ම නිසා මේ භාව රූපේ නොලැබී යන්නට පුළුවන්. ඒ නොලැබී යන අයට අපි කියනවා ස්ත්‍රීත් නොවන, පුරුෂත් නොවන නපුංසක ඇත්තු කියලා. ඒ නිසා ඉපදුනාට පස්සේ මාස 3ක් විතර වුණාට පස්සේ මගේ බඩේ ඉන්න එක පිරිමි දරුවෙක් යන් ගෑනු දරුවෙක් යන් කියලා බොරුවට ප්‍රාර්ථනා කරන්න යන්න එපා. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා. දරුවා ඉත්ති භාව රූපයක්ද පුරුෂ භාව රූපයක්ද කියන එක හදාගෙන ඉන්නේ සංසාරේ කර්මයෙන්. ඒ සංසාරික කර්මයෙන් තමයි ඒක හදාගෙන ඉන්නේ. ඒකට අත දාන්න බෑ අපිට ආපහු. පැහැදිලිද? ඔන්න ඔහොම පහළ වෙනවා. එතකොට ඒ වෙනකොට චක්කු ප්‍රසාද නැහැ. එතකොට දැන් හිත පහළ වෙන තව තැන් ටිකකුත් තියෙනවා. දැන් මම මේ කතා කරේ හෘද කෝෂයේ තියෙන මේ වක්තු ප්‍රසාදය ගැන විතරයිනේ. අපි තව චුට්ටක් එහාට ගිහින් ඉගෙන ගමු. තව ටිකක් තියෙනවා. ඒවට කියනවා චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය. නැත්නම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ කොටස් වලත් පහළ වීම සිද්ධ වෙනවා. ඒකේ කාය කියන එක මම සිහිපත් කළා. මේට අමතරව චක්කු, සෝත, ගාන, ජීවහා කියන මේ දේවල් පහළ වීම සිද්ධ වෙනවා පින්තුනි. සත්‍ය ඉපදිලා දවස් 77කින් සති 11කින් සත්වයාට නැත්නම් මනුෂ්‍ය ලෝකෙින් මේ උපදිලා ඉන්න සත්වයාට චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද ආදී පහළ වෙනවා. ජාත්‍ය අන්ධයන්ට මේ වෙලාවේ මේ චක්කු ප්‍රසාදය පහළ නොවි තියෙන්න පුළුවන්. උප්පත්තියම බීරියයට මේක නොලැබී තියෙන්න පුළුවන්. නමුත් පහළ වීම සිද්ධ වෙනවා. ඒ පහළ වෙලා ලොකු වෙනකොට තමයි හිත හට ගන්න තැන් කීපයක් අපිට දකින්න පුළුවන්. එහෙනම් එකක් තමයි හදේ කෝෂය ඇසුරු කරගෙන තියෙන අඩපතක් පමණ වූ ලේ ධාතු ඇසුරු කරගෙන පවතින හදේවත්තු රූපය. ඊළඟ එක චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද. තැන් 6යි. සිත උපදින තැන් ඔන්න හිතා ගන්න. සිත උපදින තැන් 6යි. මේවට ප්‍රසාද රූප 6 කියලා කියනවා. සත්‍යයේ මේව පහළ වෙන්නේ ඔහොම තමයි. අමාරුයිද? අමාරුයි තමයි මේකට ලේසින් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. චුට්ටක් එෆර්ට් එකක් දාලායි තේරුම් ගන්න වෙන්නේ. එතකොට චක්සු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන මේවා පිළිබඳව අපිට පොඩි දැනීමක් තියෙනවා. හරිද? පොඩි එකක් නම් නෙමෙයි. ටිකක් ලොකු දැනුමක් තියෙන්න ඕනේ. අපි හරියට මේ කතාව තේරුම්. කියන්නේ දැන් මේ මොලෙත් එක්ක මේක පටලවාගෙන තියෙන්නේ. කියන්නේ හැමෝම හිතන් ඉන්නේ අපේ ඇහැ තියෙනවා. ඇහැ ඉස්සරහට මේම ආපాతගත වෙන රූප ඡායාව ආලෝකය පරාවර්තනය වෙලා ගිහිල්ලා මොලේන් තමයි දෘෂ්ටික සංවේදික කොටසක් තියෙනවා. ඒකෙන් තමයි මේ අඳුරගන්නේ. ඇත්ත. දැන් අපි ගත්තාම ඇහි ක්‍රියාකාරීත්වය ගන්න. මම මේ කියන තැන හොඳට අල්ලගන්න. ඇහි ක්‍රියාකාරීත්වය ගන්න. ඇහැ කියන එක ගත්තට පස්සේ ඇහි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තියෙන කණේනිකාව හරහා ඇතුලේ තියෙන විතර කාච රසය කියන එක. ඒකෙන් දෘෂ්ටි විතානයට ගිහිල්ලා මේ රූප ඡායාව වදින්නේ. රූප ඡායාව වදින්නේ එතනට. දෘෂ්ටි විතානයේ තියෙන කහලපේ කියලා කොටසක්. එතන තමයි මේ දෘෂ්ටියට සංවේදී නැත්තම් බොහොම සංවේදී රිසෙප්ටර්ස් කියන ඒවා තියෙන්නේ. ඒ දෘෂ්ටි විතානය කියන එක තියෙන්න ඕනේ. දෘෂ්ටි විතානයට ආවට පස්සේ තමයි දෘෂ්ටි විතානයට එන පණිවිඩය ස්නායු ආවේගයක් බවට පත් කරලා අර ස්නායු දිගේ මේ ආවේගය අරගෙන මොළයට අරයි යන්නේ. අරගෙන ගිහලා සමන විද්‍යාව කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි මොළෙන් මේ අහවලාව දැක්කේ කියලා හඳුනා ගැනීම සිද්ධ කරන්න කියන එක රීකෝල් කරලා data රීකෝල් කරලා නැත්නම් මෙමරි ආපහු ආවර්ජනා කරවලා අපිට පෙන්වනවා කියලා දක්වලා තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රසාදය කියන එක දක්වලා තියෙන්නේ බලන්න මේ ඇසේ උකුණු හිසක තරම් පුංචි ප්‍රමාණයක එක්තරා කර මුම්පියල්ලක වගේ පුංචි ප්‍රමාණයක තමයි මේ ප්‍රසාද රූපය පිහිටා තියෙන්නේ. බලන්න මේ කිව්වේ අර දැන් මොලේ කතන්දරේ නෙමෙයි. ස්නායු දිගේ අරගෙන යන්නේ පස්සේ දෘෂ්ටි විතානේ තමයි මේ කියන ප්‍රසාද රූප ස්වභාවය තියෙන්නේ. විද්‍යාව මේකට කියනවා මේක රිසෙප්ට් එකක් කියලා. රිසෙප්ට් එකක් කියලා කියන්නේ බාහිර අරමුණ පිළි අරගන්න පුළුවන් ස්වභාවයක්. ක්‍රියා විභවයක් හටගන්න තැනක්. මෙතන සැලවීමක්, මෙතන හට ගැනීමක්, ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මෙතනින් තමයි මේ ස්නායු ආවේග බවට පත් කළ ස්නායු දිගේ මොළයට අරයි යන්නේ. එහෙනම් රූපය ඇවිල්ලා වදින තැන තමයි විඥානය පහළ වෙන්නේ. මේ මොළේ කතන්දරේ පස්සේ තියෙන එක. කනගන්න. දැන් කන ගත්තාම අපේ මේ කම් පෙත්ත තියෙනවා. මේක ඇතුලේ තියෙනවා මෙහෙම බාහිර ශ්‍රවණ නාලිය කියලා මෙහෙම බටයක් වගේ එකක්. ඊට පස්සේ කනේනිකාව තියෙනවා. කනේනිකාව නෙවෙයි කර්ණපටහපටලේ. කනේනිකාව තියෙන. එහෙනේ
කර්ණ පටහ පටල නැත්නම් කම්බරේ කියලා කියන්නේ. ඔය කම්බරෙන් එහාට ගියාට පස්සේ මේ දැන් ඔයගොල්ලෝ සද්දයක් අහනකොට මේ කම්බරේ තමයි මෙහෙම පොඩි කම්පණී වීමක් සිද්ධ වෙන්නේ. ඒ කම්පණී වෙනකොට කම්බරේට එහා පැත්තේ තියෙන පොඩි කෑල්ලක් ඒකට කියනවා මුද්ගරිකාව කියලා. ඒකට එහා පැත්තෙන් පොඩි කෑල්ලක් තියෙනවා ඒකට කියනවා නිගාතිය කියලා. ඒකට එහා පැත්තෙන් තව පොඩි කෑල්ලක් තියෙනවා ඒකට කියනවා දරණකය කියලා. කම්බරේ හෙලවෙනකොට පිස්ටන් එකක් වැඩ කරනවා වගේ මුද්ගරිකාවත් හෙලවෙනවා. මුද්ගරිකාවත් එක්ක නිගාතියත් හෙලවෙනවා. නිගාතියත් එක්ක දරණකයත් හෙලවෙනවා. දරණකී හෙලවෙනකොට දැන් මේ විද්‍යාව පැත්තේ මම මේ කියන්නේ ඒකට එහා පැත්තේ තියෙන අණ්ඩාකාර ගවාක්ෂය කියලා උඩ එකක් යට තියෙනවා ගෝලාකාර ගවාක්ෂය කියලා එකක්. උඩ තියෙන අණ්ඩාකාර ගවාක්ෂය හරහා උත්තර සෝපානයේ හරහා අරගෙන යන මේ ශබ්දය උත්තර සෝපානයෙන් මධ්‍ය සෝපානයට සම්ප්‍රේෂණය වෙනවා. මධ්‍ය සෝපානයෙන් අදර සෝපානයටත් සම්ප්‍රේෂණය වීම කියන එක සිද්ධ වෙනවා. ඒ සම්ප්‍රේෂණය වෙනකොට ඔයගොල්ලෝ විද්‍යාවේ අහලා තියෙන උතන තියෙන පොඩි මේ ශබ්දයට සංවේදී රෝම කූප තියෙන තැනක් ඒකට කියන්නේ කෝටි අවයවය කියලා. එතන තමයි මේ රිසෙප්ටර්ස් තියෙන්නේ. රිසෙප්ටර්ස්. භාග්‍යතුන් වහන්සේ ඔන්න ඔය තැන ගැන තමයි කියන්නේ මම කියන්නේ හරියටම මේ කෝටි අවයවය නෙමෙයි. ඒ වගේ මේ අරමුණ පිළිගන්න තැන. මම මේ කෝටි අවයව දෘෂ්ටි විතානය ප්‍රසාදය කියලා කිව්වා නෙමෙයි. දෘෂ්ටි විතානය ප්‍රසාදය නෙමෙයි. ඒ හරිය තැනක තමයි පිළිටලා තියෙන්නේ. ඒ විද්‍යාවට එතන ඒකයි විද්‍යාවට එතන රිසෙප්ටර් එකක් කියලා අහුවෙන්නේ. ක්‍රියා විභවයක් හටගන්න තැනක් කියලා අහුවෙන්නේ ඒ නිසා. කනේ කෝටි අවයවයේ කියන තැනදී තමයි ඔය ක්‍රියා විභවයක් හටගන්නවා කියලා එකක් ඒගොල්ලන්ට දැනෙන්නේ. හේතුව ප්‍රසාද රූපේ පිහිටලා තියෙන එතන අරමුණ පළවෙනියටම පිළිගන්න තැන. නහය ගත්තට පස්සේ නහය ඔයගොල්ලෝ නිකන් නහය සැකිල්ල අරගෙන බලන්න olfactory bulbs කියලා තියෙනවා. එළු කුහරයක් වගේ එකක් ඇතුලේ පිහිටලා තියෙන කියලා කියනවා. හරියටම එළු කුහරයක් වගේ තැනකදී තමයි ඒ receptors දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දිවේ තියෙනවා කිව්ව නෙළුම් පතක හැඩය ඇති තැනක තමයි මේ ප්‍රසාදය පිහිටලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන දිවේ තියෙනවා එක එක receptors. foliate papilla කියලා කියනවා. fungiform papilla කියලා කියනවා. අහලා තියෙනවනේ මේ filiform papilla කියලා කියනවා. මේ එක එක දේවල් වලදී තමයි receptors. විද්‍යාවේ පෙන්වන receptors භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ප්‍රසාද රූප නිසා තමයි මේ වගේ එතන සංවේදී ස්වභාවයක් තියෙන්නේ. දිව කය ගන්න. කයේ තියෙන පිංගුතුල අහලා ඇති free nerves endings කියලා තියෙනවා. ඒ කියන්නේ මේ අපිට ස්පර්ශය දැනෙන receptors තියෙනවා. ප්‍රෙෂර් එක දැනෙන්නේ එක receptors වගේ එකට. ටච් එක දැනෙන්නේ එක receptors වගේ එකට. ඊළඟට තුවාල වේදනාව දැනෙන්නේ එක receptors වගේ. දැන් මේ ඇහි සුද කාචය ගාව එහෙම තියෙන වෙන receptors වගේ. ප්‍රෙෂර් එක කියන එක දැනෙන receptor එක තියෙන මේ ස්කින් එකේ ඇතුලේ. එතකොට මේ තමයි ප්‍රසාද රූප ජනනීය වෙලා ප්‍රසාද රූප නිසා සංවේදීත්වය හටගන්න මූලික තැන්. බාහිර අරමුණු නිසා කෙලින්ම ක්‍රියා විභවයක් පළවෙනියටම හටගන්න තැන ඇත්තම කියනවා නම් මේක විද්‍යාව වෛද්‍යවරු පව හඳුන්වනවා. බාහිර අරමුණක් ඇවිල්ලා දැදිලා බාහිර අරමුණක් නිසා ඒ අරමුණ සම්ප්‍රේෂණය වීම නිසා සංවේදී භාවයට පත් වෙන තැන් බුදුරජාණන් වහන්සේ ප්‍රසාද රූපයි කියලා දක්වලා තියෙන තැන. එතන තමයි විඥාන හට ගැනීම සිද්ධ වෙන්නේ. දැන් පැහැදිලිද මේ එස මොලේ කියන කතාව තියෙන්නේ පස්සේ. ඇත්ත මොලේ මේකට ගොඩක් සම්බන්ධයි. හැබැයි මොලේ කියන කතාව තියෙන්නේ පස්සේ. ඒ නිසා ඉතින් මේවා හොඳට මතක තියාගන්න කාල වේලාව වැඩි නැති නිසා ධර්ම දේශනාවෙන් මෙතනින් එහාට දීර්ඝ කරන්නේ නෑ. මම හිතන්නේ මේක බොහොම රසවත් දේශනාවක් වෙයි. ඔබට සිත හටගන්න තැන් සිත හටගන්නේ කොයි ආකාරයේද කොයි තැන්වලද කියන එක මේ දේශනාවෙන් ශ්‍රවණය කරන්න. දේශනාවෙන් අනතුරු අපි ඊළඟ පාර ඊළඟ කීයක් හිත තියනවද කොහොමද අපි හිත වර්ගීකරණය කරගන්නේ කියන එක ඒ ස්වභාවයන් එක්ක හඳුනා ගැනීම. මේ මූලික පාඩම් මෙතනින් ඉවරයි. අපි ඊට පස්සේ අභිධර්ම ඉගෙන ගැනීම සඳහා ඒ ඇතුළට සබ්ජෙක්ට් එකට නැත්නම් විෂයට වැඩිම සිද්ධ කරනවා. ඔබ සියලු දෙනාට මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු මියගිය ඥාතීන් සහ සියලු දෙවියන් මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.
අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තඹුත්තේකම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.